our YouTube channel Royal Language Faculty. Today we are going to talk about how to make WH questions. So we shall go to slides there. Okay, today we are going to talk about how to make WH questions. As I explained previously, අපි අද කතා කරන්න යන්නේ WH ප්‍රශ්න සාධන ආකාරය පිළිබඳවයි. Okay, let's move on to the lesson. Before learning how to make WH questions, you must be able to understand what are WH words. අපි මේ පාඩමට අවතීර්ණ වෙන්න ඉස්සෙල්ලා ඔබ දැනගත යුතුම දේ වෙන්නේ WH words කියන්නේ මොනවද කියලා. Now the definition is on your screen. You can see it. WH words are the interrogative adverbs used to ask information questions. Now you can see they are interrogative adverbs. Normally we used to ask information questions. They are a kind of interrogative adverbs. මේ පද දරුවනේ විශේෂයෙන් ක්‍රියා විශේෂණ පද විශේෂයක් ප්‍රශ්න ඇසීම සඳහා විශේෂයෙන් භාවිත කරනු ලබන පද විශේෂයක්. ඒ නිසා they are named as interrogative adverbs. එහෙනම් ඔබ දන්නවා WH words කියලා කියන්නේ interrogative adverbs විශේෂයක්. Remember, they are also a kind of adverbs. මතක තියාගත යුතු වෙන්නේ මේ පද වර්ගය අපි වර්ගීකරණය කරන්නේ ක්‍රියා විශේෂණ පද විශේෂයක් හැටියට. එහෙමනම් අපි යනවා ඊළඟ කොටසට. මෙන්න ඔබ ඉගෙන ගන්න යන WH words. In the English language, there are 9 WH words as you can see now. The first WH word is what. Basically, the word what is used to ask about the object of the sentence. Basically, what is used to ask about the object of the sentence. අපි what කියන පදේ සිංහල අර්ථය වෙන්නේ මොකක්ද කියන එක. එතකොට මොකක්ද කියන පදය අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ළමයි වාක්‍යක කර්මය පිළිබඳ ප්‍රශ්න ඇසීමට. The second word is why. Why is used to ask about a reason of the action. අපි යම්කිසි ක්‍රියාවක් සිදුවීමට හේතුව පිළිබඳ විමසීමේදී අපි පාවිච්චි කරනවා why කියන පදේ සිංහල තේරුම ඇයි කියන අර්ථය. When is basically used to ask about the time or the date of the action. ක්‍රියාවෙහි වේලාව, ක්‍රියාව සිදු වූ කාලය පිළිබඳව ප්‍රශ්නයක් ඇසීමට අපි පාවිච්චි කරනවා when කියන පදේ. when කියන්නේ කොයි වෙලාවෙද නැත්නම් විට කොට කියන අර්ථය ගැනීම සඳහා අපි when කියන අර්ථය භාවිත කරනවා. Where is used to ask about the place of the action. ක්‍රියාව සිදු වූ ස්ථානය පිළිබඳව ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නම් අපි where කියන පදේ පාවිච්චි කරනවා. එතකොට where කියන්නේ කොහෙද කියන සිංහල අර්ථය. Who is used to ask about the doer of the action. යම්කිසි ක්‍රියාවක් කරනු ලබන පුද්ගලයා. doer කියලා කියන්නේ කරනු ලබන පුද්ගලයා. doer of the action ක්‍රියාව කරනු ලබන පුද්ගලයා පිළිබඳ ප්‍රශ්න අහනවා නම් යම්කිසි වාක්‍යයක අපි who කියන පදය පාවිච්චි කරනවා. එහෙනම් who කියන්නේ කවුද? whose is used to ask about a possession of something. යම්කිසි දෙයක් පිළිබඳ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් අහනවා නම් අපි whose කියන පදේ පාවිච්චි කරනවා. whose කියලා කියන්නේ
කාගෙද කියන අර්ථය. Number 7, whom. Whom is used to ask about the possession. සමාවෙන්න. Ask about the person whom received the action. Whom is used to ask about the person whom received the action. යම් කිසි ක්‍රියාවක් ලබන්න පිළිබඳ ප්‍රශ්නයක් අහනවා නම් අපි සරල සිංහලෙන් කිව්වොත් කාටද කියන අර්ථය අර්ථ ගන්වන ප්‍රශ්නය ඇසීමට අපි පාවිච්චි කරන්නේ whom කියන පදේ. එහෙනම් whom එකේ සිංහල තේරුම වෙන්නේ කාටද. මීට පෙර අපි කතා කරපු whose කියන පදේ අපි භාවිත කරේ කාගෙද කියන අර්ථයට. එහෙනම් whose කියන්නේ කාගෙද, whom කියන්නේ කාටද, who කියලා කියන්නේ කවුද. පටල ගන්න නැතුව අපි නිරවුල්ව මේක ඉගෙන ගන්න ඕනේ. which කියන පදේ තේරුම කොයිකද. which is used to ask about an option or an alternative. Remember, ask about an option. අපි අහනවා යම් කිසි option එකක් ගැන නැත්නම් alternative එකක් ගැන. Alternative means විකල්පයන් පිළිබඳ අපි යම් කිසි ප්‍රශ්නයක් අහනවා නම් අපි which කියන එක පාවිච්චි කරනවා. සිංහල තේරුම කොයිකද, කොයි එකද කියන අර්ථය. Number 9, how. මේ how කියන පදය හරි විශේෂයි. මොකද මේ how කියන පදය WH word එකක් නෙමෙයි. ඒතර ගොඩක් ළමයි අහනවා why do we use this as a WH word? It is a special situation. How කියන එකේ තේරුම කොහොමද කියන එක මේකෙන් අහන්නේ. This is used to ask about the manner of the action. manner ක්‍රියාව සිදුවන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් අහන්න අපි පාවිච්චි කරනවා how කියන පදේ. එhmenan ඔබ WH words 9ක් පිළිබඳව ඉගෙන ගත්තා. what means මොකක්ද, why means ඇයි, when means කවදාද, කොයි වෙලාවේද, where means කොහේද, who means කවුද, whose කාගේද, whom කාටද, which කොයිකද, how කොහොමද. We are moving on to the next part of the lesson. Right, now you are ready to make WH questions, but before starting making questions, do you remember the 3 theories of making questions in the language? ඔබට මතකද මම පළවෙනි පාඩමේ ඔබට කියලා දෙන්න උත්සාහ කරපු ඉංග්‍රීසි භාෂාවේ ප්‍රශ්න සෑදීමේ ප්‍රධාන ක්‍රම 3 පිළිබඳව අපි චුට්ටක් මතක් කරගෙන. The first theory is the be verbs theory. පළවෙනි theory එක වනේ be verbs theory එක. ළමයි be verbs theory එකේදී ඔබ දුටුවා යම් කිසි වාක්‍යයක ප්‍රධාන ක්‍රියාපදයේ විදියට be ක්‍රියාපදයක් යොදලා තියෙනවා නම් if a sentence for example you can take the example given here. She is a teacher. In this sentence the main verb is. The main verb is the verb is. So you can see is a be verb. What are the be verbs lamai? Just tell me. Am, is, are. be ක්‍රියාපද කියලා කියන්නේ am, is, are. එතකොට යම් කිසි වාක්‍යයක ප්‍රධාන ක්‍රියාපදයේ විදියට is කියන ප්‍රධාන ක්‍රියාපදය be ක්‍රියාපදයේ යෙදিলা තියෙනවා නම් අපි first theory එකේ ඉගෙන ගත්තා if it is a be verb you can take the be verb in front of the subject. අපට තේරෙනවා subject එක she කියන සර්වනාම පදය. එතකොට අපි මේ theory එකේදී අපි කරන්නේ මොකද්ද? If it is a be verb you can take the be verb in front of the subject, then the question is formed. ඉන්පසුව තමයි ඔබට ප්‍රශ්නය සාදාගත හැකි වෙන්නේ. එහෙමනම් අපි පළවෙනි තියර එකේදී ඉගෙන ගත්තේ ඔබට දෙනු ලබන වාක්‍යයේ be ක්‍රියාපදයක් තියෙනවා නම් නැත්නම් be ක්‍රියාපදයේ ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට යෙදලා තියෙනවා නම් ඒ be ක්‍රියාපදය ඉදිරියට ගැනීමෙන් ප්‍රශ්න සෑදිය හැකි කියන තියර එක අපි ඉගෙන ගත්තේ. මේක හරි සරල સિદ્ધාන්තයක්. ඔබ 6 පන්තියේ ඉන්නකොටත් මේක ඉගෙන ගත්තා. 3 4 පන්තිවලත් ඔබ මේක ඉගෙන ගනිමින් එනවා 6 පන්තියට. ඉතින් 6 පන්තියේ ඉඳන් උසස් පෙළ පන්තියට යනකම් මේ තියර එක ඔබ මතක තියාගත්තොත් ඔබට ලේසියෙන්ම ප්‍රශ්නයක් හදා ගන්න පුළුවන්. If it is a yes no question, if it is a WH question, it doesn't matter. Either way you can use be verbs theory, right? Okay.
The second theory is more than two verbs theory. යම් කිසි වාක්‍යයක ක්‍රියාපද එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම්. Now see the example given here. She was going abroad at 10 o'clock. She was going abroad at 10 o'clock. 10ට එයා පිට රට යමින් හිටියා. 10ට එයා ඊයේ 10ට එයා මොනවද කර කර හිටියා? එයා පිට රටට යමින් හිටියා. She was going abroad at 10 o'clock. So what is the main verb? Was going. ඔබට පැහැදිලි මේ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාපදයේ was going. එක ක්‍රියාපදයක් නෙමෙයි ක්‍රියාපද දෙකක් තියෙනවා. එතකොට was කියලා කියන්නේ be ක්‍රියාපදයක්. එතකොට be ක්‍රියාපද නියමයේ මෙතනට පාවිච්චි කරන්නත් පුළුවන්. be ක්‍රියාපදයක් තිබ්බොත් be ක්‍රියාපදේ ඉස්සරහට ගන්න කියලා කිව්වා. එහෙම නැතුව ළමයි මෙතනට ඕනම ක්‍රියාපද දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් ඇදලා තියෙනවා නම් ඔබට පුළුවන් පළමු ක්‍රියාපදයේ ඉදිරියට ගැනීමෙන් ප්‍රශ්නය සාධාරණ. එහෙම නම් මම ප්‍රශ්නය හදලා තියෙනවා ඔබට පේනවා was she going abroad at 10 o'clock. මොකක්ද අපි කරේ? ක්‍රියාපද දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රියාපදේ කර්තෘ පදයට ඉදිරියට ගැනීමෙන් අපි ප්‍රශ්නය හැදුවා. හොඳයි. අපි ඊළඟ තියරි එකට යමු. අමාරුම තියරි එක. This is the most difficult part of your syllabus. The third theory, single or otherwise you can say lexical verb theory. තමයි lexical verbs කියන්නේ මොකද්ද? lexical verbs කියන්නේ go වගේ, drink වගේ, went වගේ තනි ක්‍රියාපදයක්. අපි මේ තනි ක්‍රියාපද lexical verbs පාවිච්චි කරන්නේ අපි ඉංග්‍රීසි භාෂාවේ කාල දෙකකදී විතරයි. present tense and past tense. Basically we use lexical verbs to denote our idea. So the first example you can see they go to school. They go to school is a simple present idea. So they go to school. ඔවුන් පාසලට යනවා. සරල වර්තමාන කාල අදහසක්. එතකොට ඔබට සරල වර්තමාන කාලයේදී you can see two types of verbs. The verb that ends without an s or the verb that ends with an s. එතකොට ඔබට පැහැදිලි s ක්‍රියාපදයක් සහිතව අවසන් වෙන ක්‍රියාපද s ක්‍රියාපදයක් රහිතව අවසන් වෙන ක්‍රියාපද කියලා ඔබට ක්‍රියාපද දෙකක් පැහැදිලිව වෙනවා. මොකක්ද මේකේ ව්‍යාකරණ නීතිය? කර්තෘ ඒක වචන වන විට ක්‍රියාපදේ ඒක වචන වෙනවා. කර්තෘ බහුවචන වන විට ක්‍රියාපදේ බහුවචන වෙනවා. එහෙමනම් ක්‍රියාපදේ බහු අර්ථ ස්වරූපේ නැත්නම් ක්‍රියාපදේ base form එක or otherwise the infinitive form of the verb is used to build up present tense. So they go, there is a plural subject, so go is the infinitive form of the verb, so that is used to denote the present idea. So they go to school is a given sentence. So if you are to make a yes no question out of this sentence, it is very easy. Now just highlight the main verb and you can see if it is a single verb. Single verbs are combination of two verbs actually. Go is consisted of two verbs. Do plus go. Go කියන ක්‍රියාපදේ හැදිලා තියෙන්නේ ක්‍රියාපද වර්ග දෙකක් combination එකකින් නැත්නම් සංයෝජනයකින්. සංයෝජනයේ තමයි do එකතු කිරීම go කියන combination එක. එහෙමනම් ඔබට පැහැදිලි පළමු පාර අපිට go කියලා එක ක්‍රියාපදයයි තිබ්බේ. එහෙනම් go සමාන වෙනවා do එකතු කිරීම go වලට. එහෙමනම් අපි go කියන ක්‍රියාපදේ ක්‍රියා ස්වරූප දෙක do go නිසා අපි do කියන පදේ ඉදිරියට ගැනීමෙන් ප්‍රශ්නය හදනවා. So the question you can see, do they go to school? Do they go to school උනේ go සමාන වෙනවා do එකතු කිරීම go කියන සංකල්පයට නිසා. The second sentence, he goes to school. So in the same way, goes is also a combination of two verbs. What are the verbs? Does plus go. Does එකතු කිරීම go. does කියන පදයට goes කියන ක්‍රියාපදයේ ක්‍රියාමූල එකතු වුණාම තමයි goes හැදිලා තියෙන්නේ. එහෙනම් does එකතු කිරීම go සමාන වෙනවා goes වලට. ඒ නිසා අපි does පදයේ ඉදිරියට අරගෙන does he go to school කියලා හැදෙනවා. මේ present verbs නැත්නම් present idea එකක් අපි කොහොමද ප්‍රශ්නාර්ථයකට හදාගන්න ආකාරය අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. ඒක මේ පුංචි රිවිෂන් එකක් මම කරගෙන යන්නේ. This is the second part of the single verb theory. මේ තමයි දෙවෙනි කොටස. past simple verb theory එක. ඔබට යම් කිසි අතීත කාල ක්‍රියාපදයක් ලැබෙනවා නම් ඒ අතීත කාල ක්‍රියාපදය
ඔබට හම්බෙන්නේ past simple idea එකක් නම් ඔබට හම්බෙන්නේ තනි ක්‍රියාපදයක්. එතකොට මේ තනි ක්‍රියාපදයේ අතීත කාල ස්වරූපයෙන් ඔබට ලැබෙන්නේ එහෙනම් went කියලා ලැබිලා තියෙනවා. went is also combination of two verbs. went කියන එක හැදිලා තියෙන්නේ ක්‍රියාපද දෙකක එකතුවකින්. මොකක්ද ක්‍රියාපද දෙක? did සහ went කියන ක්‍රියාපදයේ ක්‍රියාමූලය වන go එකතු වෙලා හැදිලා තියෙනවා. එහෙනම් ඔබට පැහැදිලි. ඔබ ප්‍රශ්නය හදන්න ඕනේ කොහොමද did කියන පදේ ඉදිරියට අරගෙන did they go to school කියලා ඔබට හදන්නට පුළුවන්. පැහැදිලි. right. එහෙමනම් අපි යනවා ඊළඟ වාක්‍යයට. එතකොට ඔබට පැහැදිලි past simple tense එකේදී කිසිදු ක්‍රියාපද ભેදයක් නැහැ. කිසිදු ඒක වචන බහුවචන ભેදයක් නැහැ මීට පෙර වගේ. ඒක වචනද බහුවචනද කියලා කිසිම ભેදයක් නැතුව දෙකේදීම අපි පාවිච්චි කරන්නේ සරල අතීත කාල ස්වරූපය. එහෙමනම් සරල අතීත කාල ස්වරූපයේ භාවිතයේදී ළමයි කිසිම බයවීමක් වෙන්න ඕනේ. දෙකටම අපිට did පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් they went to school, did they go to school? he went to school, did he go to school? විය යුතු බව ඔබට පැහැදිලි. එහෙමනම් අපි පළමු වීඩියෝ එකෙන් කතා කරපු තියරි එක ඔබට පැහැදිලි. ඔබේ ජීවිතේ හරියට ගණිත පන්තියක මූලික ගණිත කර්ම වගේ මේ තියරිස් තුන ඔබට ඔබේ විෂය නිර්දේශයේ විවිධ වූ අවස්ථාවලදී අපි ප්‍රයෝජනයට ගන්නවා. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී අපි WH question එකක් ගොඩනගා ගැනීමෙත් මේ තියරි අපි උපකාරී කර ගන්නවා. ඒ නිසා මම නැවත මතක් කිරීමක් හැටියට අපි මේක කතා කරේ. හොඳයි. Now we are ready to make WH questions. ළමයි හොඳට අහගන්න. This is the given sentence. What is the given sentence? The farmer is working on his farm now. This is the given sentence. The farmer is working on his farm now. ඔබට ඔබේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ උසස් පෙළ විෂය නිර්දේශයේ ඔබට වෙනමම කොටසක් මේ කොටසින් වෙනමම කොටසක් ඔබට මේ කොම්පෝනන්ට් එකෙන් විභාගෙදී ඔබට හම්බ වෙනවා ප්‍රශ්නයක් හැටියට. එතකොට ඔබට ලැබෙන ප්‍රශ්නේ මෙන්න මේ විදිහටයි හම්බ වෙන්නේ. ඔබට දෙනු ලබන උත්තරය නැත්නම් වාක්‍යයේ යම්කිසි කොටසක් ඔබට highlight කරලා එනවා. දැන් අපිට පේනවා highlighted part is on his farm. එතකොට මෙන්න මේ කොටස highlight කරලා ආපුවාම ඔබ WH word එකක් සමහර විට ඔබට WH word එකක් දෙනවා. සමහර විට ඔබට WH word එකක් ලැබෙන්නේ නැහැ. ඔබ තීරණය කරලා WH word එකක් ගන්න ඕනේ. එතකොට අපි හොඳට වාක්‍ය කියවන්න ඕනේ. The farmer is working on his farm. එතකොට ඔබ මුලින්ම කරන්නට ඕනේ WH word එක හොයාගන්න එක. ඔබ කියවලා බැලුවාම පැහැදිලි on his farm කියලා කියන්නේ මේ පුද්ගලයා. The farmer කියන්නේ ගොවියා. මේ වාක්‍යයේ සරල සිංහල තේරුම ඔබට තේරුම් ගන්න හරි පහසුයි. The farmer කියන්නේ ගොවියා. is කියන්නේ ඉන්නවා තියනවා කියන අර්ථය. working කියන්නේ වැඩ කරමින්. එබනම් the farmer is working කියන්නේ ගොවියා වැඩ කරමින් ඉන්නවා. කොහෙද වැඩ කරමින් ඉන්නේ? on his farm. අන්න කොහෙද? ඔහු වැඩ කරමින් ඉන්න ස්ථානය පිළිබඳව අපිට කතා කරන පදය නැත්නම් adverb එක තමයි on his farm කියලා කියන්නේ. එහෙමනම් මේ on his farm කියන කොටස නියෝජනය කරන WH word එක තෝරා ගැනීමයි ඔබේ දක්ෂතාවය වෙන්නේ. එහෙමනම් it is very easy to identify it represent or it denotes you the place of the action. ඔබට පැහැදිලි එහෙමනම් ක්‍රියාව සිදුවන place එක තමයි denote කරන්නේ මෙතනදී. So what is the WH word that goes with this word? That is where. එහෙමනම් මේ පදෙත් එක්ක යන පදේ වෙන්නේ where කියන පදේ. එහෙනම් අපි where කියන පදය ඉස්සෙල්ලම ලියනවා. පැහැදිලිද? ඊට පස්සේ දැන් ඔබ මතක තියාගන්න ඕනේ මේ on his farm කියන මේ වාක්‍ය කොටස නියෝජනය කිරීම සඳහා අපි where කියන පදේ ගත්තා. මම ගත්තට පස්සේ ළමයි ආපහු ඔබ හදන පිළිතුරේ මේ on his farm කියන කොටස ලියුවොත් ඔබේ උත්තරේ වැරදි. ඇයි ඒ? ප්‍රශ්නෙට උත්තරෙත් ඔබ ප්‍රශ්නේ තුලම හදන නිසා. ඒ නිසා on his farm කියන කොටස දැන් අපේ වාක්‍යේ නෑ. දැන් ඔබට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. The farmer is working now කියන කොටස විතරයි තියෙන්නේ. So now you will have to make the WH question. Now WH word has been taken by you. Now you have done the decision of taking where.
ඇයි අපි වේයා ගත්තේ? ඇයි අපි වේයා ගන්න තීරණය කරේ? on his farm කියන්නේ place එකක් නියෝජනය කරන පදයක්. ඒ නිසා අපි ඔන්න වේයා කියන පදේ අරගෙන දැන් අපි යනවා මේකේ question කොටස හදාගන්න. දැන් ළමයි හොඳට මතක තියාගන්න ඕනේ මේ WH questions කියලා කියන්නේ පළමුවෙන්ම WH word එකක් යොදලා හදන ප්‍රශ්නයක්. එතකොට අපි දෙවෙනි කොටස හදාගන්නේ අපි මේ ඉතිස්සෙල්ලා කතා කරපු yes no questions හදන ආකාරයටමයි. හැබැයි මෙතනදී අමාරු කටයුත්තකට තියෙන WH word එක අඳුන ගැනීම සහ WH word එක යොදා ගැනීම. හැබැයි ඊට පස්සේ ඔබට yes no questions හදන්න හොඳට පුළුවන් නම් ඔබට හරි ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. දැන් බලන්න මේ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාපදයේ දිහා. ප්‍රධාන ක්‍රියාපදය, what is the main verb of this sentence? The main verb is working. How many verbs are there? 2 verbs. So which theory can you apply here? Can you use the first theory? Yes, you can, because there's a be verb. Second theory is also applicable in this situation. So you can use the second theory because there are more than one verb. There are 2 verbs. So you can take the first verb in front of the subject. The subject is the farmer. So the main verb is consisted of 2 verbs. You can take the first verb in front of the subject. So as you can see in the example given here, you can take is first. So where is, after that you can take the subject, the farmer, then the rest of the main verb working, now question mark. So this is the word order, right? So where is the farmer working, now question mark. Remember the question mark also, right? Okay, where is the farmer working now? Now you can see the same theory we applied here, although we are talking about WH questions. අපි WH questions කතා කරනවා වුණත් අර අපි yes no questions හදන ආකාරයටමයි ප්‍රශ්නේ හැදුවේ. ඒ නිසායි මම මේක නැවත මතක් කිරීමක් ඔබට මේ වීඩියෝ එක ඇතුලේ අපි කතා කරේ. එhmenan ඔබට පැහැදිලි අපි කරන්න උත්සාහ කරපු දේ. Right. We are moving on to the next part. Next sentence. Sentence number 2. The teacher came to school late. Now remember, late is the highlighted part. හොඳට මතක තියාගන්න ඕනේ අපිට ප්‍රශ්නේ highlight කරලා දෙන කොටසට අපි WH word එක හොයා ගන්න ඕනේ. The teacher came to school late. ගුරුතුමා ආවා පාසලට පමා වෙලා. එහෙමනම් ඔබට පැහැදිලි ගුරුතුමා පැමිණි වෙලාව. In this sentence we are going to talk about the time of the action. So what is the WH word that indicates the time of the action? When is the word, as you can see. When has been taken. Yes, when. Then look at the main verb. Look at the main verb. What is the main verb? The teacher came to school. The teacher came to school. What is the main verb? Came. So came is a single verb, lexical verb. What is the tense of the sentence? It is in simple past tense. So if it is a simple past tense verb, it is very easy. The verb came is consisted of 2 verbs. What are the verbs? Did plus come. Did plus come. එමනම් ළමයි came කියන ක්‍රියාපදේ හැදිලා තියෙන්නේ ක්‍රියා ස්වරූප දෙකක් එකතු වෙලා did කියන ක්‍රියාපදේ සහ come කියන ක්‍රියාපදේ එකතු වෙලා නිසා අපි කතෘ පදේ ඉදිරියට ගන්නවා did කියන පදය පසුව අපි come යොදනවා. එහෙනම් ඔබට උත්තරේ පැහැදිලි. When did the teacher come to school? When did the teacher come to school? එතකොට ඔබට පැහැදිලි late කියන පදේ අපි නැවත භාවිතා කරන්නේ. late කියන පදේ වෙනුවටයි අපි when කියන පදේ අරගෙන තියෙන්නේ. Sentence number 3. They are robbers. ඔවුන් පල්හොරු. ඔවුන් මුදල් මංකොල්ලකරුවා. They are robbers. ඔබට පැහැදිලි මෙතන කතෘ පදේ තමයි highlight කරලා තියෙන්නේ. එතකොට so subject has been highlighted.
So if the subject has been highlighted, what is the WH word that you can use in order to make a yes no question, WH question? So what is the WH word? WH word is who. එහෙනම් ළමයි අපි who කියන පදේ අරගෙන ප්‍රශ්නය හදනවා. හරි ලේසි WH word වලින් who කියන පදයෙන් ප්‍රශ්නය හදන්න. මොකද කතෘ පදයක් යෙදලා තියෙන නිසා අපිට who දාලා ඊටු ටික ලිව්වහම ප්‍රශ්නය හැදෙනවා. අපිට පැහැදිලි දේ වෙනුවට who දාලා ලියලා තියෙනවා වාක්‍යය. Who are robbers? It's very easy. Okay, sentence number 4. The girl has got long hair. The singular meaning is ගෑනු ළමයාට දිග කොණ්ඩයක් තියෙනවා. අපිට අහන්න ඕනේ ගෑනු ළමයාට මොකක්ද තියෙන්නේ කියලා. ගෑනු ළමයාට තියෙනවා. මොකක්ද? So the WH word is what. What? So look at the main verb then. ඊළඟට බලන්න main verb එක දිහා. මොකක්ද ළමයි මේකේ main verb එක? Has got. How many verbs are there? 2 verbs. So you can use the second theory. So what is the second theory? If there are more than 2 verbs, you can take the first verb in front of the subject. So you can see has to be taken in front of the subject. So what is the answer? What has the girl got? What has the girl got? ගෑනු ළමයාට මොකක්ද තියෙන්නේ? Answer is දිග කොණ්ඩයක්, right? Long hair. That is given. Sentence number 5. The idea is same. තියෙන දෙයක් ගැන කතා කරන්නේ. The boy has a cart. පිරිමි ළමයාට තියෙනවා කරත්තයක්. The boy has a cart. But in this case, the same WH word can be taken there. So what can use here? But the verb formation is rather different, right? ගොඩාක් වෙනස්කමක් තියෙනවා. හතරවෙනි වාක්‍යයේ ක්‍රියාපදයට සාපේක්ෂව මේ ක්‍රියාපදය. ඇයි? හතරවෙනි වාක්‍යය you can see how many verbs are there? There were 2 verbs. But in this case we have got only 1 verb. So here you can use the single verb theory. ඔබට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් single verb theory එක. එහෙනම් single verb theory එක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කොහොමද ළමයි? මේ theory එක අපි පාවිච්චි කරනකොට මම කිව්වා ක්‍රියා වාක්‍ය හොඳට කියවන්න. කියවලා ක්‍රියාපදය අවබෝධ කරගන්න ඕනේ මේක present tense ද past tense ද කියලා. The boy has a cart. පිරිමි ළමයාට කරත්තයක් තියෙනවා. පිරිමි ළමයාට කරත්තයක් තියෙනවා කියන්නේ සරල වර්තමාන කාල අදහසක්. එහෙමනම් සරල වර්තමාන කාල වාක්‍යයක අපිට ක්‍රියාපද දෙකක් දකින්න පුළුවන්. S ක්‍රියාපද සහ S නැති ක්‍රියාපද. Now when you look at the verb, this verb ends in an S. The verbs ends in an S. So they are S verbs are combination of 2 verbs. What are the verbs? Does plus the verb base form of the given verb. දී ඇති ක්‍රියාපදයේ base form එකට does එකතු කරාම නැත්නම් infinitive form එකට does එකතු කරාම තමයි S ක්‍රියාපද හැදෙන්නේ. ඒ නිසා තමයි ළමයි උත්තරේදී ඔබ දකින්නේ what does the boy have කියලා. පැහැදිලිද? right. මම විශ්වාස කරනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති has got සහ has වල අපි ප්‍රශ්න හදපු ආකාරය. right. අපි we are moving on to the next one. Sentence number 6. The boy uses his brother's car. The highlighted part is brothers. Brothers කියලා කියන්නේ සහෝදරයාගේ අයිතියක්. එහෙමනම් හොඳට මතක තියාගන්න ඕනේ මේ whose භාවිතයේදී අදාළ නාම පදයක් ඔබ ඉදිරියට ගත යුතුමයි. ගොඩාක් ළමයි වරද්ද ගන්න තරක් පෙතර. එහෙනම් brothers car. කාගේ කාර් එකද? whose car. ඔන්න ඊට පස්සේ look at the main verb. What is the main verb? Uses.
users කියන එක තමයි the boy uses his brother's car කියන වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාපදය වෙන්නේ. එහෙනම් users කියලා කියන්නේ භාවිත කරනවා. පිරිමි ළමයා භාවිත කරනවා ඔහුගේ සහෝදරයාගේ කාර්යය. එහෙමනම් භාවිත කරනවා කියන්නේ සරල වර්තමාන කාල අදහසක් s ක්‍රියාපදයක්. අපි පෙර අභ්‍යාසයේ වගේම s ක්‍රියාපද හැදෙන්නේ දැස් සහ අදාළ ක්‍රියාපදයේ ක්‍රියා මූලය එකතු වෙලා. එවන අපිට පැහැදිලි ප්‍රශ්නය හදලා තියෙනවා whose car does the boy use? Whose car does the boy use? That is the answer. On the 7th one, I like the red one. මම කැමති රතු එකට. ඕකෙන් ගම්ම වෙන අදහස තමයි තවත් පාටවල් තියෙනවා. තවත් පාටවල් තියෙනවා කියන එක තමයි ඕකෙන් අර්ථ ගැන්වෙන්නේ. එහෙමනම් මම කැමති රතු එකට. එහෙමනම් මම ඔප්ෂන් එකක්, ඕල්ටර්නේටිව් එකක් කියන්නේ. එහෙනම් අපි කොහොමද ප්‍රශ්නේ හදන්නේ? which කියන පදය භාවිත කරලා. I like the red one. මම කැමති රතු එකට. එහෙමනම් ඔබ කැමති කොයි එකටද කියලා අපි ප්‍රශ්නේ අහන්නේ කොහමද? which one do you like? අපිට පැහැදිලි red කියන පදෙත් එක්ක තියෙන one කියන පදේ අපි which එකත් එක්ක භාවිත කරලා තමයි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න සෑදීමේ කලාව ඔබ ඉගෙන ගන්න ඕනේ. මෙතන word order එකක් තියෙනවා. හැමතිස්සෙම වචන පැමිණෙන පිළිවෙලක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. ඒක පිළිබඳව ඔබ යම්කිසි අවබෝධයක් ලබා ගන්නට ඕනේ. එහෙම අවබෝධයක් ලබා ගැනීම තුලින් තමයි මේ WH question සාර්ථක වෙන්නේ. Okay, thank you very much. I hope you all learned something new today from this lesson. Thank you very much for watching my video. Remember one thing, if you like our channel, please subscribe our channel and click the bell button. Then you will be able to get our next videos automatically. Thank you very much for watching us. See you on my next video. Thank you very much.